හොඳයි පුතේ නම් අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ මේ නාමික ආරක්ෂණ අනුපාතිකය කියන එක ගැන. අපි සාකච්ඡා කරන්න මොකක්ද? නාමික ආරක්ෂණ අනුපාතිකය. Nominal rate of protection. පුතේ නාමික ආරක්ෂණ අනුපාතිකය කියන්නේ මේක. දැන් පුංචි උදාහරණයක් ගන්න. හිතන්න මේ ඔන්න සපත්තු නිෂ්පාදකයෙක් ඉන්නවා. මෙන්න දේශීය සපත්තු නිෂ්පාදකය. දේශීය නිෂ්පාදකයාගේ මිල. දේශීය නිෂ්පාදකයාගේ මිල සපත්තු දෙකේ රුපියල් 1000. ආනයන සපත්තු දෙකේ මිල. ආනයන මිල රුපියල් 1000. හරිද? රයිට්. අන්න මොකද පුතේ? අපි උදාහරණයක් ගත්තා සපත්තු. අපි උදාහරණයක් ගත්තා මොකද පුතේ? සපත්තු. පුතේ සපත්තු දේශීයවත් නිපදවනවා ආනයනයක් කරනවා. සපත්තු දේශීයවත් නිපදවනවා ආනයනයක් කරනවා. හරිද? දැන් ආනයනික සපත්තු දෙකේ මිල තියෙනවා කීයද? 1000. දැන් ආනයන මිල රුපියල් 1000ට තියෙද්දී දේශීය කෙනාට ඊට වඩා වැඩි මිලකට විකුණන්න බැහැනේ සපත්තුනේ. අන්න ඒ නිසා දේශීය නිෂ්පාදකයාත් පුතේ සපත්තු දෙකේ මිල ගහන රුපියල් කීයද? 1000. හැබැයි දේශීය නිෂ්පාදකයා මිල 1000 ගැහුවේ කැමැත්තෙන් නම් නොවේ. කැමැත්තෙන් නෙමෙයි. එයාට 1000 ගැහුවේ පුතේ එයාට වෙන කරන්න දෙයක් නැහැ. ඇයි? ආනයනික සපත්තු දෙක 1000ට තියෙද්දි ඉම්පෝර්ටඩ් එක 1000ක් තියෙද්දි ලෝකල් එක ඊට වඩා වැඩි මිලකට දෙන්න බෑ. විකුණන්න බෑ පුතේ. පාර්ගෝකව ගන්න. එහෙනම් බලන්න හොඳට ආනයනික සපත්තු දෙකේ මිල කීයද? ආනයනික සපත්තු දෙකේ මිල 1000යි. ආනයන සපත්තු දෙක 1000ට දෙන නිසා හරි දේශීය කෙනා සපත්තු දෙක දෙනවා පුතේ රුපියල් කීයද? 1000. එහෙම නැතුම් දේශීය එකා කැමැත්තෙන් දෙනවනේ. හැබැයි දේශීය නිෂ්පාදකයා 1000ට දෙන ගමන් කියනවා මට 1000ට විකුණලා පවතින්න බෑ. මට සපත්තු දෙක 1000ට විකුණනොත් මදි. සපත්තු දෙක 1000ට විකුණනොත් මදි. මගේ පිරිවැය කවර් කරගන්න බෑ. මගේ කර්මාන්තය බිඳ වැටෙයි. එහෙම කියලා බෙරිහන් දෙනවා කවුද? දේශීය නිෂ්පාදකයා. ආනයන නිෂ්පාදකයාට අවුලක් නැහැ. එයා බහුජාතික සමාගම් අධිතාක්ෂණික උපකරණ වලින් සිද්ධ කරන්නේ පිරිමැසුම් ලබනවා. එයා රුපියල් 1000ට භාණ්ඩය කළු ආනයනික. හැබැයි දේශීය ලදරු කර්මාන්ත කරුවට පුතේ පිරිමැසුම් නැහැ. මහා තාක්ෂණයක් නැහැ. පිරිමැසුම් නැහැ, තාක්ෂණයක් නැහැ. අමුද්‍රව්‍ය මිල වැඩි. එයා රුපියල් 1000ට දෙන්නේ පුතේ ඊටාම අමාරුයි. ඊටාම අමාරුවෙන් දෙන්නේ. එයා රුපියල් 1000ට දෙන්නේ කැමැත්තෙන් නෙවෙයි. කැමැත්තෙන් නෙවෙයි. හරිද? කැමැත්තෙන් නෙවෙයි. එයා කැමැත්තෙන් නෙවෙයි ඒක දෙන්නේ. හරිද? කැමැත්තෙන් නෙවෙයි. එයා දෙන ගමන් කියන මොකද්ද?
මට රුපියල් 1000ට මේ භාණ්ඩේ දීලා වියදමක් කවර් කරගන්න බෑ. මට මේ මිල මදි. මගේ කර්මාන්තේ නැති වෙන්න පුළුවන්. මගේ ව්‍යාපාරේ වැහිලා යන්න පුළුවන් ආදී වශයෙන් මැසිවිලි යනවා. ඇයි පුතේ? ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් පුතේ දැන් දේශීය නිෂ්පාදකයා අයින් වෙන්න හදන. දේශීය නිෂ්පාදකයා කර්මාන්තයෙන් ඉවත් වෙන්න හදන. ඇයි ඉවත් වෙන්න හදන? එයාට පුතේ මේ රුපියල් 1000 මිලෙන් වියදමවත් කවර් කරගන්න විදියක් නැහැ. රුපියල් 1000 මිලෙන් වියදමවත් කවර් කරගන්න විදියක් නැහැ. අද අසරණයි කවුද? දේශීය නිෂ්පාදකයා. ඇයි අසරණ? එයා රුපියල් 1000ට දෙන්නේ ආනයන මිල රුපියල් 1000ට තියෙන නිසා මිසක්ක කැමැත්තෙන් නෙමෙයි. දැන් දේශීය නිෂ්පාදකයාට කියනවා අපිට රුපියල් 1000 ගාන විකුණන්නට වියදමවත් කවර් කරගන්න බෑ. රුපියල් 1000 ගාන වියදමවත් කවර් කරගැනීමේ හැකියාවක් නැහැ. එයා දැන් අයින් වෙන්න හදනවා. අන්න ආණ්ඩුව කරන්නේ මොකද්ද පුතේ? මෙන්න මෙහෙම කරනවා. අන්න ආණ්ඩුව පුතේ මේ ආනයනික භාණ්ඩයට ගහනවා තීරු බද්දා. එයා ආනයනික භාණ්ඩයට ගහන මොන බද්දද පුතේ? තීරු බද්දා. 120. 120 තීරු බද්දා. හරිද? 120 තීරු බද්දා. දැන් භාණ්ඩේ එනවා රුපියල් කීයටද? 1000 ගාන. එනකොට ගුවන් තොටුපළේදී වරායේදී අය කරනවා තීරු බද්ද 120ක්. ඒ කියන්නේ මගේ පුතේ රුපියල් කීයද? 200. වරායේදී ගුවන් තොටුපළේදී අය කරනවා රුපියල් 200ක බද්දක්. දැන් පුතේ ආනයනික භාණ්ඩේ මිල ගහලා තියෙන රුපියල් කීයද? 1200. ආනයනික භාණ්ඩේ මිල ගහලා තියෙන රුපියල් කීයද? 1200. අන්න පුතේ ඒ අවසරයෙන් දේශීය නිෂ්පාදකයා තමන්ගේ මිල වැඩි කරගන්න 1200. අන්න දැන් දේශීය නිෂ්පාදකයා කියන දැන් නම් අවුලක් නෑ. ඇයි? දැන් නම් මට හොඳ ලාභයක් තියෙනවා. අන්න බලන්න පුතේ බද්ද 200යි මෙතන බද්ද 120යි. මෙතන දේශීය නිෂ්පාදකයේ මිලක් වැඩි වුණා කියන්නේ 120යි. දැන් දේශීය නිෂ්පාදකයා කියනවා දැන් මට කර්මාන්තේ වහලා දාන්න ඕනේ. දැන් මට මේකෙන් ඉවත් වීමේ අවස්ථාවක් නැහැ. මම ආරක්ෂිතයි. මම ආරක්ෂිතයි. කවුද කියන්නේ? දේශීය නිෂ්පාදකයා. ඔන්නෝම ලැබෙන ආරක්ෂාවට කියනවා පුතේ නමක් නාමික ආරක්ෂණ අනුපාතය. නාමික ආරක්ෂණය. රයිට් මෙන්න මේක පොඩ්ඩක් මතක් වෙන්න දාගන්න චුට්ටක්. පොඩ්ඩක් දාගන්න සයිඩ් එකේ. පොඩ්ඩක් අටුවට දාගන්න පුතේ අදහස.
ආයෙ කියලා දෙන්නම් පුතේ පොඩ්ඩක් දාගන්නකො. හරි. මෙන්න මේකයි පුතේ සිද්ධිය. හොඳට අහගන්න. අද මේ කාලගුණය අයහපත් වෙච්ච නිසා පුතේ අයහපත් කාලගුණයක් තියෙන්නේ. ඒ නිසා සිග්නල් වල ගැටලු තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් හරියට අහගෙන ඉන්න. මම අහුන් නැත්තම් ආයෙ මෙසේජ් කරන්න කියලා දෙන්නම්. මෙන්න දැන් පුතේ ඔන්න සපත්තු දේශීයවත් නිපදවනවා ආනයනයක් සිද්ධ කරනවා. සපත්තු දේශීයවත් නිපදවනවා සපත්තු ආනයනයක් සිද්ධ කරනවා. එතකොට ආනයනික සපත්තු දෙකේ මිල කීයද? 1000. ආනයනික සපත්තු දෙකේ මිල 18 තියෙන නිසා දේශිකීය නිෂ්පාදකයාට අකමැත්තෙන් හරි රුපියල් 1000 ගහන්න වෙනවා සපත් දෙකේ මිලට. එහෙම නැතුව විකුණන්න බෑනේ පුතේ. දෙකම සපත්තුනේ. අනිත් එක ආනයනික එක ගුණත් වෙනුත් වැඩි. පැහැදිලිද? අන්න දැන් පුතේ දැන් දේශීය නිෂ්පාදකයා කියනවා අපිට මේ ලැබෙන වියදමෙන් මිලෙන් වියදමවත් පියව ගන්න බෑ. අපිට මේ ලැබෙන මිලෙන් වියදමවත් පියව ගන්න බෑ. අපිට මේ ලැබෙන මිලෙන් වියදමවත් පියව ගන්න බෑ. අපි දැන් සපත්තු කර්මාන්තශාලාව වහලා දාන්නයි හදන්නේ. අන්න දේශීය ලදරු කර්මාන්ත කරුවා ඉවත් වෙන්නයි හදන්නේ. දේශීය ලදරු කර්මාන්ත කරුවා ඉවත් වෙන්නයි හදන්නේ. අන්න පුතේ ඕකට විසඳුමක් විදියට ආණ්ඩුව කරන්නේ මොකක්ද? මේ ආනයනික භාණ්ඩයට ගහනවා මොන බද්දක්ද පුතේ? තීරු බද්ද. කීයද තීරු බද්ද? 120ක්. ආනයනික භාණ්ඩයට ගහනවා තීරු බද්ද 100ට කීයද? 20ක්. දැන් මොකෝ? අන්න පුතේ තීරු බද්ද 100ට 20ක්. දැන් 1000 භාණ්ඩය එනවා වරායේදී ගහනවා 100ට 20ක් තීරු බද්දක් රුපියල් 200ක්. දැන් කීයද? 1000යි 200යි මිල කීයද පුතේ? 1200. 1200. එහෙනම් පුතේ දැන් ආනයනික මිල කීයද? 1200. ඒ අවසරයෙන් දේශීය නිෂ්පාදකයාත් මොකද කරන්නේ? තමන්ගේ මිල වැඩි කරගන්න. ඒ අවසරයෙන් දේශීය නිෂ්පාදකයාත් තමන්ගේ මිල වැඩි කරගන්න. අන්න බලන්න පුතේ රුපියල් 200කින් දැන් දේශීය නිෂ්පාදකයාත් මිල වැඩි. දැන් දේශීය නිෂ්පාදකයා කියනවා දැන් අපිට ඉවත්ව යෑමේ අවශ්‍යතාවය නැහැ. දැන් අපිට කර්මාන්තේ රැඳිලා ඉන්න පුළුවන්. අපි ආරක්ෂිතයි. 1200 මිල අපිට ප්‍රමාණවත් කිසි ගැටලුවක් නැහැ. අන්න පුතේ මේ තීරුබද්ධ නිසා මිල වැඩි වෙලා දේශීය නිෂ්පාදකයාට දැන් හොඳ මිලක් ලැබෙනවා. දැන් දේශීය නිෂ්පාදකයා ආරක්ෂිතයි. දැන් දේශීය නිෂ්පාදකයා කියනවා තීරුබද්ධ නිසා අපේ මිල පොඩ්ඩක් වැඩි වුණා 1200ට.
දැන් අපිට ඉවත් වෙන්න ඕනේ අපිට කර්මාන්තේ කරගෙන පවත්වාගෙන යන්න පුළුවන්. ඔන්න ඔය මිල වැඩිවීමෙන් ලැබිච්ච ආරක්ෂාවට කියනවා පුතේ නමක් නාමික ආරක්ෂණ. බලන්න තීරුබද්ධ 120යි මිල වැඩි උනේ කීයේ 120. මෙන්න මේකට කියනවා පුතේ නමක් අපේ මාතෘකාව නාමික ආරක්ෂණ අනුපාතය. ඉන්න තියන්න බයි. ඉන්න. නාමික ආරක්ෂණ අනුපාතය. දැන් අපි කියමු පුතේ. යම් රාජ්‍යයක් විසින් ලස්සන නෝට් එක දෙනවා හොඳට බලන්න. රාජ්‍යයක් විසින් දේශීයව නිපදවනු ලබන භාණ්ඩයකට ආදේශ වශයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩයක් මත බද්දක් පැනවූ විට දේශීයව නිපදවන භාණ්ඩයකට ආදේශ වශයෙන් ආනයනය කරන භාණ්ඩයකට බද්දක් පැනවූ විට ආනයනික භාණ්ඩයේ දේශීය වෙළඳපොළ මිල වැඩි වේ. ආන්න පුතේ. මොකද වෙන්නේ? තීරුබද්ධ නිසා ආනයනයේ මිල වැඩි වෙනවා. ආනයනයේ මිල වැඩි වෙනවත් එක්කම දේශීය එකක් තමන්ගේ මිල වැඩි කරනවා. එම නිසා දේශීය තරංකාරී භාණ්ඩයේ විල්ලුම ඉහළ යනවා. දේශීය භාණ්ඩයේ මිල ඉහළ නංවා ගැනීමට අවස්ථාව ලැබෙනවා. දේශීය නිෂ්පාදනය ප්‍රසාරණය වේ. දේශීය නිෂ්පාදකයා ආරක්ෂා වේ. දේශීය නිෂ්පාදකයා ප්‍රසාරණය වේ. ඒ කොටුව ඇතුළෙම ලියන්න පුතේ. දේශීය නිෂ්පාදකයා ආරක්ෂා වේ. දේශීය නිෂ්පාදකයා ආරක්ෂා වේ. දේශීය නිෂ්පාදකයා ආරක්ෂා වේ. එහෙනම් මම පුතේ හොඳට බලන්න. නාමික ආරක්ෂණ අනුපාතය කියන්නේ මේක. මොකක්ද? දේශීයව නිපදවන භාණ්ඩයකට දේශීයව නිපදවන භාණ්ඩයකට තරංගකාරී ලෙස භාණ්ඩයක් ආනයනය කරනකොට දේශීයව නිපදවන භාණ්ඩයකට තරංගකාරී ලෙස භාණ්ඩයක් ආනයනය කරනකොට හරිද? ආනයනය කරනකොට තීරුබද්ධක් ගැහුවම ආනයන මිල වැඩි වෙයි. බලන්න පළවෙනි කොටුව ආනයන භාණ්ඩයේ දේශීය මිල වැඩි වෙයි. එතකොට දේශීය භාණ්ඩ ඉල්ලුමට වැඩි වෙනවා. දේශීය කාට මිල ඉහළ නංවා ගන්න පුළුවන්. දේශීය භාණ්ඩයේ මිල ඉහළ නංවා ගැනීමට අවස්ථාව සැලසෙනවා. දේශීය නිෂ්පාදනය ප්‍රසාරණය. දේශීය නිෂ්පාදනය ප්‍රසාරණය. දේශීය නිෂ්පාදකයා ආරක්ෂා වෙනවා. රුපියල් 1000 මිල තියෙද්දි දේශීය නිෂ්පාදකයා දුක් අඳෝනා මෙසිවිලි නගට ගත්තා. අපි වහන්න හදාන්නේ සපත්තු බැටරිය. දැන් 1200 දිනක් කිසි ප්‍රශ්නයක් නැහැ. එයා කියන 1200 මිල හොඳයි අපිට පවත්වාගෙන යන්න පුළුවන්. එනම් බලන්න පුතේ තීරුබදු අනුපාතයෙන්ම දේශීය නිෂ්පාදකයාගේ මිල මොකද උනේ? ඉහළ ගියා. තීරුබදු අනුපාතය 120යි. මෙතන මිල ඉහළ ගිය පොත් සතේ කීයද? 120යි. ඒ අනුපාතයෙන්ම පුතේ මිල මොකද උනේ? වැඩි. තේරුම් ගන්න. මයි දරුවා. දැන් කියනවා පුතේ අඩි බලන්න. ආනයන තීරුබද්ධක් හේතුවෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයට ආනයනය කරනු ලබන භාණ්ඩයේ මිල ඉහළ යාමේ ප්‍රතිශතය තුළින් ලැබෙන ආරක්ෂණය නාමික ආරක්ෂණ අනුපාතය. අන්න මෙන්න මේක තමයි පුතේ මොකක්ද? නාමික ආරක්ෂණ අනුපාතය. පුතා දාපු සටහනේ තිරි කැලක් ගහලා ලියන්න නාමික ආරක්ෂණ අනුපාතය. එන මොකක්ද කියන්නේ?
තීරු බද්දක් ගැහුවම ඒ තීරු බද්දේ ප්‍රමාණයෙන්ම දේශීය නිෂ්පාදකයටත් මිල ඉහළ නංවා ගන්න පුළුවන්. අන්න ඒකට කියනවා නාමික ආරක්ෂණ අනුපාත. යම් එමගින් ආනයන තීරු බද්ද හේතුවෙන් දේශීය නිෂ්පාදනයේ ස්ථාවන මිල වැඩි කරගත හැකි ප්‍රසතය වෙන්නේ. මේ මොකක්ද නැත්නම් ඔය 120 නාමික ආරක්ෂණ අනුපාත කියන්නේ වහිනව පැලෙන්න. බලන්න උදේ මේ අනුපාතය කියන්නේ මොකක්ද? තීරු බද්ද. තීරු බද්ද හරිද? right. යපු දෙලක කතාව. ඔන්න උදාහරණයක් තියෙනවා ආදිවාසී. යනවා ඊට පස්සේ පුතේ තවත් ඒකට. ඒ තමයි සඵල ආරක්ෂණ අනුපාතය. අපි ඊළඟ ආරක්ෂණ අනුපාතයට එනවා. යන් ඊළඟ නෝපසේ සඵල ආරක්ෂණ අනුපාතය. සඵල ආරක්ෂණ අනුපාතය. effective rate of protection. සඵල සාර්ථක කියන අදහස. සඵල ආරක්ෂණ අනුපාතය. මොකක්ද මේ සඵල ආරක්ෂණ අනුපාතය කියන්නේ? effective rate of protection ERP. පුතේ මේ සඵල ආරක්ෂණ අනුපාතයේදී කරන්නේ මෙන්න මේ දේ. මොකද්ද කරන්නේ පුතේ? තීරු බද්ද පැනවීමට පෙර එකතු කළා කියන්නේ තීරු බද්ද පැනෙව්වට පස්සේ එකතු කළාගේයි සංසන්දනය කරලා වැඩිවීම වල සංසන්දනය කළ වැඩිවීම වල කොහොමද කරන්නේ පුතේ? ඒ වැඩි වෙච්ච ප්‍රමාණය අනුපාතයක් විදිහට වෙන්නේ. මොකද කරන්නේ? මෙතෙන් දිගන්නේ පුතේ මොනවාගේද? එකතු කළා. තීරු බදු පෙර එකතු කළාගේයි තීරු බද්දට පෙර එකතු කළාගේ. තීරු බද්දට පසු එකතු කළාගේ. තීරු බද්දට පසු එකතු කළාගේයි අරගෙන මේ වැඩි වෙච්ච ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට දක්වන එක තමයි පුතේ මේකෙදි කරන්නේ. අර නාමික ආරක්ෂණ අනුපාතය වගේ නෙවෙයි. දැන් නාමික ආරක්ෂණ අනුපාතයේදී කිව්වේ තීරු බදු අනුපාතය 120යි. ලැබි දේශීය නිෂ්පාදකයාට මිල ඉහළ ලංවා ගන්න ලැබුණේ 120යි. 100ට තීරු බදු අනුපාතයෙන්ම ආරක්ෂාව ලැබුණා. තීරු බදු අනුපාතයෙන්ම ආරක්ෂාව ලැබෙනවා. පැහැදිලිද? තීරු බදු අනුපාතයෙන්ම ආරක්ෂාව ලැබෙනවා. එහෙනම් මොකද්ද කිව්වද බලන්න? තීරු බද්දට පෙර තීරු බද්දට පසු වැඩිවීම කොච්චර? වැඩි වෙච්ච ප්‍රමාණය 100ට ගාණක් විදිහට දක්වනවා. අන්න ඒකට කියනවා පුතේ සඵල ආරක්ෂණ අනුපාතය.
එහෙනම් සඵලාරක්ෂණ අනුපාතයේදී කරන්නේ පුතේ තීරුබද්දට පෙර කියන්නේ මේ අර නිදහස් වෙළඳාම යටතේ එකතු කළා ගියයි තීරුබද්දට පස්සේ එකතු කළා ගියයි. ඔබ දන්නවනේ එකතු කළා ගියවන්නේ කොහොමද කියන්නේ? නිමෝමෙන් අඩු කරන යදු. ඒ දෙක ආරම් වැඩි වීම ප්‍රසතයක් විදිහට දක්වනවා. එහෙනම් සඵලාරක්ෂණ අනුපාතයේදී කරන්නේ පුතේ තීරුබද්දට පෙර එකතු කළා ගියයි තීරුබද්දට පසු එකතු කළා ගියයි අරගෙන වැඩි වෙච්ච ප්‍රමාණය ප්‍රසතයක් විදිහට පෙන්නනවා. මෙන්න මේ. සඵල ආරක්ෂණ අනුපාතය. right මෙන්න මේක අපිට කරා හරි තාම පුතේ ගන්න මේක මේ සූත්‍රයේ ගණන් හදලා තේරුම් කරලා දෙන්නේ දැන් සතරේ තුන ඉන්නේ සූත්‍රය ලියලා ගණන් හදලා තේරුම් ගන්න ඉතින් කලබල නොවෙ ඉන්න ඕනේ පිරුස කෙත්මින තාම මේ කියලා දුන්නේ නැහැ පුතේ හොඳේ සූත්‍රය ලියලා ගණන් හදලා තේරුම් කරලා දෙන්න සූත්‍රය ලියලා ගණන් හැදුවට පස්සේ තේරුම් නැත්නම් නැවත මැසේජ් එකක් දාන්න හොඳේ right මෙන්න සූත්‍රය තීරුබදු පසු දේශීය නිෂ්පාදකයාගේ එකතු කළාගේ අඩු කරනවා අබාධ වෙළඳාම යටතේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කළා. දැන් දේශීය නිෂ්පාදකයාගේ ආරක්ෂාවට ගැහුවනේ තීරුබද්ද. දේශීය නිෂ්පාදකයාගේ ආරක්ෂාවට ගැහුව තීරුබද්ද. තීරුබද්ද ගහුවට පස්සේ එකතු කළාගේයි තීරුබද්ද ගහන්න කලින් එකතු කරා. තීරුබදු පසු දේශීය නිෂ්පාදකයාගේ එකතු කළාගේ කියන්නේ තීරුබද්ද ගැහුවට පස්සේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අගේ. අබාධ වෙළඳාම යටතේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කළාගේ කියන්නේ තීරුබද්ද ගහන්න කලින් තීරුබද්දනේ පුතේ බාධා තීරුබද්ද ගහන්න කලින් එකතු කළා. බෙදනවා පුතේ අබාධ වෙළඳාම යටතේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කළා. මෙන්න මේකෙන් බෙදා. V1 ඍණ V0 බෙදීම V0. V1 කියන්නේ තීරුබදු පසු දේශීය නිෂ්පාදකයාගේ එකතු කළා. V0 කියන්නේ බද්දට පෙර එකතු කළා. V0 කියන්නේ බද්දට පෙර එකතු කළ අගේ. දැන් මගේ පුතා
කොටුව ඇතුලේ මේක ලියන්න. කොටුවට පිට කොටුවේ මේක ලියනු මැන. ඊට පස්සේ ගාන හදලා තමයි පුතේ තේරුම් කරලා දෙන්නේ. මොකද එක සැරේට මේ තේරුම් කරන්න යන්නේ නැහැ. හරි. කොටුව ඇතුලේ මේක ලියා කොටුවට පිට කොටුවේදී මේ ලියනු මැන. මේකද කරන්නේ මොකද්ද පුතේ? අගයන් දෙක සසඳන. මොකද්ද පුතේ අගයන් දෙක? තීරු බද්දට පෙර එකතු කළා ගයයි තීරු බද්දට පසු එකතු කළා. බලන්න පුතේ තීරු බද්ද නිසා එකතු කළාගේ වැඩි වුණා. ඒ වැඩි වුණා නම් ඒක ප්‍රතිශතයක් විදියට කීයද? එහෙනම් පුතේ වෙන්නේ තීරු බදු පසු දේශීය නිෂ්පාදකයාගේ එකතු කළාගේ අබාධ වෙළඳාමයට කියන්නේ තීරු බද්දට පෙර කියන එකනේ. තීරු බද්දනේ බාධාව. අබාධ වෙළඳාම කියන්නේ තීරු බද්දට පෙර එකතු කළාගේ බෙදන පුතේ අබාධ වෙළඳාමයට දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අනුව. පුතාගේ නිර්වචනය කරන්නේ මේ සූත්‍රයමයි. පුතාගෙන් අහුවන් සඵල ආරක්ෂණ අනුපාතය anu කුමක්ද කියලා. මේ සූත්‍රයම තමයි නිර්වචනය. මේ සූත්‍රයම තමයි මගේ පුතේ නිර්වචනය වෙන්නේ. මේ බලන්නකො. සඵල ආරක්ෂණ අනුපාතය යනු තීරු බදු පසු දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අගයත් අල්පයන් අබාධ වෙළඳාම යටතේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අගයත් අතර වෙනස වෙනස අබාධ වෙළඳාම යටතේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අගේ ප්‍රතිශතයක් ලෙස දැක්වීමයි. එකතු කළ අගේ ප්‍රතිශතයක් ලෙස දැක්වීමයි. එනයි මුලදලා කියනවා.
සඵල ආරක්ෂණ අනුපාතය යනු තීරුබදු පසු දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අගයක් අබාධ වෙළඳාම යටතේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අගයක් අතර වෙනස අබාධ වෙළඳාම යටතේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අගයේ ප්‍රතිශතයක් ලෙස දැක්වීමයි. දරුවෙක් මට මැසේජ් එකක් දානවා. මොකද්ද මැසේජ් එක? මේ බලන්න. ප්‍රතිශතක ලකුණක් නැහැ නේද? ඔව්. සම්ප්‍රදායික පුතේ මෙතන මේ ප්‍රතිශතක ලකුණ දාන්නේ නිකන් 100 කියලා දාන්න. ඒක දැනගන්න. නිකන් 100 කියලා දාන්නේ ප්‍රතිශත ලකුණ දාන්නේ. හරිද? right. එහෙනම් මම කියනවා මෙන්න මෙහෙම. දැන් මේ මා කීවට පසු කියන්නේ සියලුම දරුවෝ මා කීවට පසු කියන්නේ සඵල ආරක්ෂණ අනුපාතය යනු ඔය කියන්නේ නැහැ බකමණ්ඩිතයා. කියන්න ඕනේ. ඔය කියන්න ඕනේ. අපිට බලන්න. කියන්නේ මා කීවට පසු කියන්නේ සඵල ආරක්ෂණ අනුපාතය යනු තීරුබදු පසු දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අගයක් අබාධ වෙළඳාම යටතේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අගයක් අතර වෙනස අබාධ වෙළඳාම යටතේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අගයේ ප්‍රතිශතයක් ලෙස දැක්වීමයි. එහෙනම් මම නැවත කියනවා එක සැරේ ධාරණය කරගන්න පුතේ. එක සැරේ සඵල ආරක්ෂණ අනුපාතය යනු තීරුබදු පසු දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අගයක් අබාධ වෙළඳාම යටතේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අගයක් අතර වෙනස අබාධ වෙළඳාම යටතේ දේශීය නිෂ්පාදකයා එක්වයි ප්‍රතිශත දැක්වීම. ඇත්තටම මම පුතාගෙන් මෙහෙම මේ උඩ පදයේ සුළු කිරීමෙන් ලැබෙන්නේ මොකක්ද? V1 V0 ගෙන් සුළු කළාම එන්නේ මොකක්ද? තීරුබද්ධ නිසා එකතු කළ අගේ සිදු වැඩි. එන්නේ මොකක්ද පුතේ? තීරුබද්ධ නිසා එකතු කළ අගේ සිදු වැඩි. මොකද ළමයි වෙන්නේ? තීරුබද්ධ නිසා එකතු කළ අගේ සිදු වැඩි. හරිද? right. පුංචි කොළ කෑල්ලක් ගන්න. කොළ කෑල්ලක් අරගෙන example එක කරන්න. දැන් කියම මට තේරුන්නේ නැතුණට කමක් නැත්තේ try කරන්න. පුළුවන්. example එක කරන්න පොඩි කොළ කෑල්ලක් ගන්න. විනාඩි 3ක් දෙන්න. try කරන්න. try කරන එක තමයි වැදගත් පුතේ. හරියන එකට වඩා. හරි ගියත් එක නැතත් එක try කරන්න. නැද්ද? ඔව්. පුතාගේ ගාන හතරෙන් අපට මතක් කරන්න ඕන. ලබන මාසෙ මුල් සතියේ මෙතෙක් ඉගෙනු පාඩම් 9න්ම ප්‍රශ්න 9ක් ඇතුළත් කළ විභාගයක් තියෙනවා. පේපර් එක සාමාන්‍ය පේපරේ ප්‍රශ්න 10යි. දැන් අපිට 9කට උත්තර ලියන්න පුළුවන්. විදේශ වෙළඳාම මේ කැලත් අවසන් වුණාට පස්සේ. මගේ පුතා එහෙනම් මේ දවස් ටිකේ හොඳට පාඩම් කරන්න. හැබැයි අමාරු විභාග කියන්නේ. පුතා හිතන්න එපා කොරෝනාවයි කියලා විභාග ලේසි වෙයි කියලා. ගිය අවුරුද්දේ ලියපු අක්කගෙන් අයියගෙන් අහන්න. එහෙම විභාග ලේසි කරන්නේ. සමහර තරම් හිතන් ඉන්නවා. අපි මේ 3 වෙනි රැල්ලයි පළවෙනි රැල්ලයි ඔක්කොම රැලි වලට අහු වුණානේ. අපි දිය වෙලා හේදිලා ගියානේ. අපිට විභාග ලේසි කරයිනේ. එහෙම වෙන්නේ. සමහර අය මේ දවස්වල උඩින් පාඩමේ තියෙන චූටි කෑලි කර වේගෙන් දුවනවට පේනවා. පළවෙනි සතියේ මේ කෑලි දෙක දෙවෙනි සතියේ මේ කෑලි දෙක එහෙම. උඩින් ගන්න. මතු පිට තියෙන කරුණු ටික උගන්නගෙන දුවනවා. ප්‍රතිඵල නැහැ. ගිය අවුරුද්දේ අරන් බලන්න. පළවෙනි 54 එකයි. ඒකත් මේ ගුරුවරු දෙන්නෙක් තුන් දෙනෙක් ගිහුව එක. පැහැදිලිද? සමතක තියාගන්න ඕන. ඔබ කලබලයටපත් වෙනවා. මේ උඩින් කෑලි ටික අරන් දුවන.
එහෙම කරන්න බෑ පුතේ තේරුණා නේද මේ කරුණ පැහැදිලි කරන්න යන වෙලාවට. එහෙම ඉතින් විශ්ම කර්මයක් වෙන්න ඕන. එහෙම කරන්න බෑ. එහෙම උඩින් කෑලි යමුනම් දුර වැඩක් නෑ මගේ පුතේ. මේක හරියට තේරුම් ගන්න. ගැඹුරින් කරන්න ඕන. ඒතර ලබන මාසයේ අපි මේ ජාතික ගිණුම් සහ මුදල් අවසන් කරනවා. ඊළඟ මාසේ රාජ්‍ය ආර්ථිකයයි විදේශ වෙළඳාමයි අවසන් කරනවා. හරිද? එච්චරයි. සරලයි. ලබන මාසයේ අපි දර විදි මේ ඔය සංවර්ධනය කියලා පොඩි පාඩම් කරලා අවසන් කරන්න කටයුතු කරනවා. අපේ වගකීම මොකද? දැන් ඔබේ අතේ වගකීම තියෙනවා. හයවෙනි පාඩම තමයි රිවිෂන් කරන්නේ. මුදල් බැංකු මිල මට්ටම්. වීඩියෝ එක දානවා මම බොරු කිව්වේ. වීඩියෝ එක දානවා රෙකෝඩ් කරනවා මේක රෙකෝඩ් වෙනවා වීඩියෝ එක දානවා. මම නිකන් අර කිව්වේ ළමයින්ට මේ වීඩියෝ දාන්න නැහැ කියලා. වීඩියෝ එක දානවා හොඳේ මම කරන්නේ. මේ වහින වෙලාවේ වැස්ස මේ සිග්නල් එක මම ඒක දන්නවා හැම දරුවෝ. වීඩියෝ කරනවම තමයි ඇත්තට වීඩියෝ එක ඔන් එකේ තියෙන්නේ. එහෙම කරන්නේ නැහැ පුතා. මම දන්නවා ඔයාලා තියෙන අපහසුතාව. මම මේ එහෙම කරන්නේ නැහැ කවදාවත්. හරි හදමු පුතේ. මම පොඩ පුතාට මේ try කරන්න දුන්නේ පොඩ ගාන කියවන්න. හරිද? right. හරි පොඩ මම පුතාට ගාන කියවන්නයි දුන්නේ. හරිද? මේ පොඩ අර ගාන අවබෝධයට එනෝනේ. නැත්නම් මම නිකන් බෝඩ් එක හැදුවම. Yeah. හොඳයි.
මේ බලන්න පුතේ හොඳට. සඵල ආරක්ෂණය යන්නේ අදහස් ආරෙන්නේ. අපි උදාහරණ කළෙමු පුතේ. උදාහරණ කළෙමු. ලංකාවට පොල් තෙල් ආනයනය කරනු ලබන අතර ඊට අමතරව පොල් තෙල් දේශීයව නිපදවීමට අවශ්‍ය යොදුන් ආනයනය කෙරේ. මේ බලන්න පුතේ හොඳට. පොල් තෙල් නේද? පහුගිය දවස්වල ආందోලනාත්මක තත්ත්වයකටපත් වුණා. විනාඩියක් කරන්කෝ පුතේ ගෙදර පොල් තෙල් ටිකක් ඉඳ ගන්න පුළුවන්. ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕන දරුවෝ. තනිකර විදේශ රටවල් වලත් ඒ හෝටල් වල එහෙම මේ එක සැරයක් බැද්දට පස්සේ ඒ තෙල් ටික වීසි කරනවා. මම හැට දැකලා කියන කතාව නෙවෙයි ඇත්තම කියන ඒවා තමයි. ඒ තෙල් පුතා එකතු කරනවලු මේ මිනිස්සු. එකතු කරලා තියනවලු. ඒවා තමයිලු ලංකාවට ගේන්නේ. ඒකට අපි ගේන තෙල් එක සැරයක් නෙවෙයි බැදපුවා. සුද්ධ බැදපු තෙල් තමයි අපේ රටේ. හරිද? ඇවිල්ලා උතෝයේ සුවඳ දේවල් දාලා පිරිපහදු කරලා නැවත කන්න. ඒවත් අධික විෂ. හරිද? ඒවයි අධික විෂ නිසා ගෙදර පොල් ටිකක් කොප්පරා හදාගෙන වේලගෙන කන්න පොඩ්ඩක් මහන්සි වෙන්න. මොකද පිළිකාවක් එහෙම හැදිලා මී යනොත් ඒක බොහොම ඛේද වාසකයක් වෙනවා. හරි පොල් තෙල් ගැන කතා කරමු. පුතේ ඔන්න පොල් තෙල් රටින් ගේනවා. ඒ වගේම දේශීයවත් පොල් තෙල් නිපදවනවා. ඇත්තනේ ඉතින් රටිනුත් ගේන දේශීයවත් නිපදවනවා පොල් තෙල්. ආනයනික පොල් තෙල් ලීටරයක මිල 800යි. ආනයනික පොල් තෙල් ලීටරයක මිල 800යි. ආනයනික පොල් තෙල් ලීටරයක මිල රුපියල් කීයද? 800යි. දේශීයව නිපදවන පොල් තෙල් දේශීයවත් නිපදවන වන පොල් තෙල් රුපියල් 800යි. හරිද? එහෙනම් බලන්න හොඳට ආනයනික පොල් තෙල් 800යි. දේශීය එකත් අකමැත්තෙන් හරි 800ට දෙන්න. ඒතර පුතා මතක තියාගන්න. මේ 800ට විකුණන්නේ දේශීය කැමැත්තෙන් නෙමෙයි. ආනයනික පොල් තෙල් 800ට තියෙද්දි දේශීය කාට 800ට විකුණන්න බෑ පුතේ. ඊට වඩා වැඩි මිලකට විකුණන්න බෑ පුතේ. ඒ නිසා තමයි එයා 800ට විකුණන්නේ. ඒතර දේශීය නිෂ්පාදකයට මේක දෙන්න බෑ පුතේ ගන්න. ඇයි? ප්‍රශ්නයක්. විකුණන්න බෑ. අන්න මේ දේශීය නිෂ්පාදකයා පොල් තෙල් සඳහා ආනයනික අමුද්‍රව්‍ය පාවිච්චි කරනවලු පුතේ රුපියල් කීයක්ද? 100ක්. ආනයනික අමුද්‍රව්‍ය පාවිච්චි කරනවලු 100ක්. මේ ආනයන පොල් තෙල් නිමි බාන්නේ. මේ දේශීය පොල් තෙල් හදනවායි කියන්නේ අමුද්‍රව්‍ය ආනයනය කළ කීයද? 100. මෙන්න මේ රූප පොඩක් සයිට් එකකින් පොඩක් දාගන්න. ඔය ගානේ විස්තර තියෙන තැන ඔය රූපේ දාගන්න. එතකොට ටක් ගාලා තේරෙනවා. ඔය ගානේ විස්තර වල කියන්නේ ඕක. හරිද? right. ඔන්න දැන් තියෙන සිද්ධිය. මේ හොඳින් මතක තියාගන්න මෙන්න මේ කතාව. දේශීය එකාගේ මිල දුන්නේ නැතත් අනිවාර්යෙන් දේශීය එකාගේ මිල කීයද? 800. ඇයි? දේශීය එකාට 800ට දෙන්න වෙන්නේ ඇයි?
ආනයනික පොල් තෙල් 800ට තියෙන නිසා. දැන් සමහර විට ඉතින් ඕක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. දැන් කිරිපිටි වෙළඳපළ ගත්තම් පුතේ ඔය ආනයනික කිරිපිටි වලට වඩා හයිලන්ඩ් කිරිපිටි පැල්වත්ත කිරිපිටි ගණන් නේද? ඒක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් ඉතින්. නමුත් අපි අධ්‍යයනය කරද්දී අපි කියනවා මේ දෙක එක සමානයි. because මේ දෙකම එකම දේ. හරිද? right. අබාධ වෙළඳාම යටතේ පොල් තෙල් ලීටර එක එකතු කළා. මෙන්න අබාධ වෙළඳාම යටතේ තෙල් ලීටර එක එකතු කළා. පළවෙනි ප්‍රශ්නේ. අබාධ වෙළඳාම යටතේ තෙල් ලීටර එක එකතු කළ අගය. මේ බලන්න පුතේ. මිල කීයද? 800. දේශිකාගේ මිල කීයද? 800. අඩු කරන්න පුතේ ආනයනික යෙදවුම් කීයද? 100. ආනයනික යෙදවුම් කීයද? 100. එහෙනම් දේශීය නිෂ්පාදක එකතු කළාගේ කීයද? 700. එහෙනම් බලන්න පුතේ දේශීයක 800ක් හැදුවට ඒකෙන් 100ක් කොහෙන්ද ගෙන්නපු ආනයනික යෙදවුම්. ඇත්තටම දේශීය නිෂ්පාදකයෙක් එකතු කළාගේ කීයද? 700. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ ලස්සනට දාගන්න. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ ලස්සනට දාගන්න. right. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නේ අහනවා පුතේ මොකක්ද? එහෙනම් තීරු බදු ගහන්න කලින් අබාධ වෙළඳාම යටතේ එකතු කළාගේ කීයද? 800. මොකක්ද පුතේ මේ එකතු කළාගේ කිව්වේ? දේශීයකාගේ මිල 800යි. හැබැයි මු 800ක නිෂ්පාදනයක් බිහි කරන්නේ ආනයනික අමුද්‍රව්‍ය කීයක් පාවිච්චි කළද? 100ක් පාවිච්චි කළා. එහෙනම් 700න් 100ක් විදේශවල හදලා. ඇත්තටම රට ඇතුලේ හදලා තියෙන කීයද? 700යි. ඇත්තටම දේශීය නිෂ්පාදකයෙක් එකතු කළාගේ කීයද පුතේ? 700යි. right. හොඳයි. ඊළඟ ප්‍රශ්න බලන්න. ආනයනය කරන පොල් තෙල් ලීටරයකට 125ක තීරු බද්දක් පනවන ලදී නම් දේශීය පොල් තෙල් ලීටරයක එකතු කළාගේ කීයද? අන්න පුතේ දැන් මේ පොල් තෙල් ආනයනයට 125ක තීරු බද්දක් ගන්න. පොල් තෙල් එද්දී පුතේ වරායේදී 125ක බද්දක් ගන්න. අපි ඔකට කියන මොන බදුද? තීරු බදු. වරායේදී ගුවන් තොටුපළේදී ආනයනික භාණ්ඩ වලට ගහන බද්ද මොකක්ද? තීරු බදු. තීරු බද්දක්. හරිද? දැන් 800යි 800ට 125ක් කියන්නේ බද්ද රුපියල් කීයද? 200. බද්ද රුපියල් 200. බද්ද රුපියල් 200. බද්ද රුපියල් 200. බද්ද රුපියල් 200. හරිද? මොකෝ?
right. දැන් මොකද වෙන්නේ පුතේ? දැන් රුපියල් 200. දැන් මොකෝ වෙන්නේ? 800ට පොල් තෙල් එනවා. 200ක බද්දක් වරායේදී ගහන්න. 800යි 200යි දැන් ආනයනික පොල් තෙල් ලීටරේ කීයද? 10. දැන් ආනයනික පොල් තෙල් ලීටරේ කීයද පුතේ? 10. දැන් ආනයනික පොල් තෙල් ලීටරේ කීයද පුතේ? 10. 1000ක් නෙමෙයි 800 ගානේ එනවා. 125ක් තීරු බද්ද ගහනවා 200. 800යි 200යි කීයද? 10. 800යි 200යි කීයද? 10. හරිද? අන්න දැන් පුතේ දේශීය නිෂ්පාදකයාත් හීන් සීරුවේ තමන්ගේ මිල වැඩි කරනවා කීයටද? 10. අන්න පුතේ කතා. දැන් දේශීය නිෂ්පාදකයාත් හිමීහිට හරිද? තමන්ගේ එකතු කළා මේ මිල වැඩි ආනයන මිල 800යි. දැන් ඒත් එක මෙයත් වැඩි කළා කීයද? 10. එහෙනම් පුතේ මෙන්න මම දෙක කියන මොකක්ද? තීරුබදු යටතේ දේශීය ඔය ෂර්ට් එකක් මට නගිනවා කියලා යනවනේ. නැද්ද? තීරුබදු යටතේ තීරුබදු යටතේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කළ අගේ කොහොමද ගන්න පුතේ? දැන් එකතු කළාගේ කීයද? 1000. දැන් එකතු කළාගේ 1000. ආනයන කීයද? 100යි. දැන් දේශීය නිෂ්පාදකයෙකු එකතු කළාගේ කීයද පුතේ? 900. ඔන්න පුතේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය. දරුවේ ප්‍රශ්නයක් අහන්න. ආනයනිකයේ ගුණත්වය වැඩි නම් දේශීයක දීලා 1000 ගන්නතොර ආනයන වැඩි. නෑ. මේ අපිට සාමාන්‍ය මං කියවනේ මේක ඉතින් ප්‍රායෝගිකව ගොඩක් තර්ක කරන්න එපා. අපි මෙතන උපකල්පනයක් වගේ කරනවා මොකද්ද? ආනයන මිලම තමයි දේශීය මිල කියන්නේ. දැන් මේ දරුවෝ කියන මේ ආනයනය කරන එකේ ගුණත්වය වැඩි නම් නේද? අපි ඒකේ විලාන නොසලකා හරිනවා පුතේ. තර්ක කරන්න පුළුවන්. දැන් දේශීයකට වඩා ආනයනිකයේ ගුණත්වය වැඩි නම් මිල මෙහෙම වැඩි කරන්න පුළුවන් කියලා තියා තර්ක හදන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී අපි එහෙම තර්කයකට යන්නේ නැහැ. සරලව හිතන්න. right. දැන් ඊළඟ ප්‍රශ්නය අහනවා පුතේ. සඵල ආරක්ෂණ අනුපාතය කීයද? සඵල ආරක්ෂණ අනුපාතය කීයද? අපෙන් අහන්නේ මොකද්ද පුතේ? සඵල ආරක්ෂණ අනුපාතය කීයද? මම මෙතනින් හදනවා. ERP effective rate of protection සමානයි V1 ඍණ V0 බෙදීම V0 වැඩි කිරීම C. හරිද? වැඩි කිරීම C. එතකොට බලන්න පුතේ තීරුබද්දට පසු කීයද? 900යි. තීරුබද්දට පෙර කීයද? තීරුබද්දට පෙර කීයද? 700. තීරුබද්දට පෙර කීයද? 700. වැඩි කරන්න 100ට 100. පුතේ කීයද? 128යි. හරියට මොකෝ දශම 128. දශම 9. හදාගන්න අයිසරයක් කියලා. 128.9.
හදාගන්න පුතේ ආයෙසරක් කියලා දෙන්න. දෙවෙනි එක තේරුන්නේ නැනේ. ආගනේ විරුෂ. දෙවෙනි එක තේරුන්නේ නැහැ. කියලා දෙන්නකෝ. මේ බලන්න උදේ. උදේ දැන් තීරු බද්ද ගහනවා 125යි. දැන් පොල් තෙල් වෙනවා කීයද? 800යි. වරායදි ගහනවා තීරු බද්ද කීයද? 125යි. 125යි. 800ට 125ක් කියන්නේ රුපියල් 200. 800ට 125ක් කියන්නේ රුපියල් කීයද පුතේ? 200. පද කරන්නේ. 800ට 125ක් කියන්නේ රුපියල් 200. තර 800යි තීරු බද්ද 200යි. දැන් ආනයනික තෙල් ලීටරේ මිල කීයද? 1000. 800යි තීරු බද්ද 200යි ආනයනික තෙල් ලීටරේ මිල කීයද? 8000. 800යි බද්ද 200යි 1000. දැන් ආනයනික තෙල් ලීටරේ මිල කීයද? 1000. ඒත් එක්කම දේශීය නිෂ්පාදකයා තමන්ගේ තෙල් ලීටරේ මිල වැඩි කරනවා කීයටද? 1000. ඇයි? ආනයනික එකක් දාන නිසා. හරිද? දැන් පුතේ අපි ගණනය කරමු තීරු බද්දට පස්සේ දේශීය නිෂ්පාදකයාගේ එකතු කළා. මිල හේවත් වටිනාකම කීයද? 1000. දැන් එයාට ලැබෙන මිල වෙළඳපොලෙන් ලැබෙන මිල 1000යි. වටිනාකම කීයද? 1000. 1000. ඒ වගේම පුතේ දැන් තවමත් යෙදවුම් වල කීයද වටිනාකම? රුපියල් 100යි. යෙදවුම් වල කීයද? රුපියල් 100යි. එහෙනම් පුතේ 1000න් 100ක් අඩු කළාට පස්සේ කීයද? 900යි. 900යි. එහෙනම් බලන්න පුතේ හොඳට තීරු බද්දට පෙර 700යි. තීරු බද්දට පස්සේ 900යි. දේශියගේ කීයකින් වැඩි වෙලාද? රුපියල් 200කින් වැඩි වෙලා. පුතා යන්නදී 200කින් වැඩි වෙලා. දේශියගේ කීයකින් වැඩි වෙලා? රුපියල් 200කින් වැඩි වෙලා. පැහැදිලිද? right. හොඳට හොඳ උස්මක් කරන් කියන්නේ. එහෙනම් අපි බලමු පුතේ කොච්චර වැඩි වෙලාද? දැන් මේ ළමයි උත්තර කරන වෙලාවක යනවා. right. බලන්න බද්ද නිසා එකතු කළාගේ කීයකින් වැඩි වෙලාද? 200කින් වැඩි වෙලා. තේරුණාද? right. එහෙනම් පුතේ සඵල ආරක්ෂණ අනුපාතය කරන්නේ මොකක්ද? බද්දට පෙර 700යි. බද්දට පස්සේ 900යි. මේ බලන්න සඵල ආරක්ෂණ අනුපාතයෙන් කරන දේ. බද්දට පෙර එකතු කළාගේ බද්දට පසු එකතු කළාගේ V1 කීයද පුතේ? 900යි. බද්දට පස්සේ එකතු කළාගේ කීයද? 700යි.
බෙදනවා 700. ඇත්තටම කිව්වොත් පුතේ මේ උඩ ඉලක්කම් දෙකෙන් පේන්නේ මොකක්ද? තීරු බද්ධ නිසා එකතු කළාගේ සිදු වැඩිවීම. තීරු බද්ධ නිසා එකතු කළාගේ සිදු වැඩිවීම. දැන් මොකද වෙන්නේ පුතේ? අන්න උත්තරේ 128.9. හිරුසගෙත් වෙන තේරුණාද? මෙසේජ් එක දාන්න පුතා. හරි. දැන් බලන්න පුතේ යටින් කියනවා මෙන්න මෙහෙම. මොකද කියන්නේ? මින් අදහස් වන්නේ ආනයනය කරන පොල් තෙල් ලීටරයක් මත පනවන ලද 125ක් දීර්ඝ බද්ධ නිසා දේශීය නිෂ්පාදකයන්ට 28.9ක ආරක්ෂණයක් සැලසෙන බව. හරිද? right. එහෙනම් පුතේ වෙන්නේ මොකක්ද? සරලව හිතන්න. වෙන්නේ මේකයි. ආනයන භාණ්ඩයට තීරු බද්ධ ගහපු ගමන් සරලව හිතන්න පුතේ. තීරු බද්ධ ගහපු ගමන් හරිද? තීරු බද්ධ ගහපු ගමන් තීරු බද්ධ භාණ්ඩේ මිලට එකතු වෙනවා. එකතු වෙලා භාණ්ඩේ මිල වැඩි වෙනවා. දැන් ආනයනික එකේ මිල වැඩි. ආනයනික එකේ මිල වැඩි වෙනකොට පුතේ ඒකට සාපේක්ෂව දේශීය එකත් මිල වැඩි කරනවා. දේශීය එක 800යි 1000යි. ආනයනික 1000යි දේශීය එක 800යි. දැන් මිනිස්සු දේශීය එක ඉල්ලනවා වැඩි. දේශීය එකේ ඉල්ලුම වැඩි වෙලා එයත් මිල වැඩි කරනවා. දැන් අපි බලනවා බද්ධට පස්සේ කලින් එකතු කළාගේ කීයද? 700යි. බද්ධට පස්සේ එකතු කළාගේ 900යි. මේ අතර වැඩිවීම කීයද? 200යි. අර අපි ඕන මේක වැඩිවීම ගන්න කරන්නේ පුතේ. තිබුණේ කීයද? 700යි. දැන් කීයද? 900යි. ඔන්න ඔය ප්‍රතිශතය පෙන්වන්න පුතේ. මේ සූත්‍රයේ මොන බයිලයක් නෙමෙයි තියෙන්නේ, ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ. මොකක්ද? 700ක් එකතු කළාගේ තිබිච්ච එක දැන් 900යි. ඔය ඉහළ කියන්නේ රුපියල් 200කින් ඒක ප්‍රතිශතයක් විදිහට පෙන්නනවා. මෙච්චර කරන්න ඕනේ නෑ පුතේ. මේක මෙහෙම කරන්නම් හරිනේ. 700 ඉරයට දාලා 900න් 800ක් කීයද? 200. ඔහොම වැඩි කළා නම් 128.9 උත්තරේ එනවා නේද? ඔව්. එහෙනම් මේ උඩ ඉලක්කම් දෙකෙන් එන්නේ මොකද්ද පුතේ? තීරු බද්ධ නිසා එකතු කළාගේ සිදු වැඩි. ඊළඟ ප්‍රශ්නේ හොඳට කියවන්න මගේ පුතේ. ඊළඟ ප්‍රශ්නේ දැන් හොඳට කියවන්න. කියවන්න පුතේ හොඳට. මේ ඔන්ලයින් ගන්නන්න ගියාම තේරුම් ගන්න එක සම්බන්ධ සෑහෙන ගැටලු වෙනවා. හොඳට කියවන්න. දැන් හොඳට කියවන්න. දැන් අරු වැඩි. මොන දැන් තවත් සංකීර්ණ වෙනවා වැඩි. දැන් තවත් සංකීර්ණ වෙනවා වැඩි. මොකද කියන්නේ? ප්‍රශ්න 3 අහන්න මොකක්ද කියනවා මෙන්න. ආනයනික අමුද්‍රව්‍ය මතද තීරු බද්දක් අය කරයි නම්. දැන් මෙහෙමනේ පුතේ. ඔය තීරු බද්ද කියන්නේ මෙහෙම. දැන් වාහනවලට තීරු බද්ද 180 නම් වාහන කෑලි වලටත් ඒ බද්දම ගන්න. නැත්තම් පුතේ මිනිස්සු වාහන කෑලි ගෙන්නලා මෙහි වාහන අමුණනවනේ. දැන් අපි ගත්තොත් පුතේ වාහනේට ගහන බද්දම පාර්ට්ස් වලටත් ගන්න. නැත්තම් ඉතින් පුතේ කරන්නේ මොකද්ද? දැන් ඔය වාහනවල සිවිලෝ පාර්ට්ස් තියෙනවනේ විකුණන්නේ. ස්පෙයා පාර්ට්ස් කඩවල. එහෙනම් මිනිස්සු කරන්නේ මොකක්ද? හරි. අනිත් හිතන්නකෝ. වාහනේ බද්ද 100ට 400යි. අපේ රටේ වගේ බදු අනුපාත තියෙන වාහනවල. වාහනේ බද්ද 100ට 400යි. දැන් ප්‍රීමියෝ වාහනයක් ජපානයේ ලක්ෂ 23යි. ලංකාවේ ලක්ෂ 100ක් විතර. ඒතර 23යි 100යි අතර පරතරය හරිද? 23යි 100යි අතර 77ක් මොනවද? ටැක්ස්. දැන් මෙහෙම වුණොත් ප්‍රීමියෝ එකට ප්‍රීමියෝ වාහනයට ලක්ෂ 73ක බද්දක් ගන්නවා. ප්‍රීමියෝ එකේ පාර්ට්ස් වලට බදු අඩු බද්දක් ගන්නවා. එහෙම මොකෝයි? මිනිස්සු පාර්ට්ස් ගෙන්නලා මෙහි වාහනය අමුණලා ගන්න. මොකක්ද ජිල් මාට්ටයක් දාලා රෙජිස්ටර් කරනවා.
එහෙම නෑ පුතේ මතක තියාගන්න ප්‍රායෝගිකව වන්නේ බාණ්ඩෙට ගහන බදුයි වගේම අමුද්‍රව්‍ය වලටත් බද්ද ගහනවා. ආනයනික පොල් තෙල් වලට බදු ගහනවා වගේම ආනයනික පොල් තෙල් අමුද්‍රව්‍ය වලටත් බද්ද ගහනවා. දැන් හරි ෂෝක් වෙයි. ප්‍රශ්න අංක 3 කරා. මේ බලන්න ප්‍රශ්න අංක 3 හැදෙන්නේ. දැන් පොල් තෙල් ආව 800යි බද්ද ගැහුවා රුපියල් 200යි මිල කීයද 1000. දැන් පොල් තෙල් ලීටරේ මිල කීයද පුතේ 1000. පොල් තෙල් ලීටරේ මිල 1000. දැන් ආණ්ඩුව කරන්නේ මොකක්ද? මේ පැත්තෙන් ආනයනික අමුද්‍රව්‍ය වලට 120ක් 125ක්. දැන් මට උදව් කරන්නකෝ. හරිද? දැන් උදව් කරන්නකෝ. දැන් උදව් කරන්න. ආනයනික අමුද්‍රව්‍ය ටික කියනවා කීයද? 100යි. අමුද්‍රව්‍ය වලට ගහන 125ක්. මට කියන්න පුතේ 100ට 125ක බද්දක් ගෙවුවම කීයද? රුපියල් 25. එහෙනම් රුපියල් 25ක බද්දක්. දැන් මට කියන්න ආනයනික අමුද්‍රව්‍ය ටිකේ වටිනාකම 100යි 25යි 125යි. දැන් මෙතන තියෙන්නේ කීයද? රුපියල් 100. රුපියල් 100. දැන් මේ රුපියල් 100ට අමුද්‍රව්‍ය ටික රුපියල් 100ට ගේන්න බෑ. 100ට ගේන්න බෑ. එතකොට පුතේ තවත් 25ක බද්දක් වදිනවා. තවත් 25ක බද්දක් වදිනවා. එතකොට කීයද කියන්නේ මට? මෙතන ඉන්නේ පුතේ 1000 හරින 100 නෙවෙයි 125. 125. දැන් මෙතන එකතු කළාගේ කීයේ පුතේ? 1000න් අඩු කරන්න 125 875. 875. ලස්සන දාන්න. මේ අහන විරාන් මෙත කියනවා මේ දේශීය පොල් තෙල් නිපදවනකොට පිරිමැසු මඩු සහ පොල් තෙල් හදන්න යන පිරිවැය වැඩි නේ. මේ පුතේ මතක තියාගන්න මේ ගොඩක් වෙලාවට මේක ප්‍රායෝගිකව ඇප්ලයි කරන්න යන්න එපා. හරිද? මේක මේ ප්‍රායෝගිකව ගොඩක් හිතන්න යන්න එපා. අපි මේකේ සරල න්‍යායක් ඉගෙන ගන්න පුතේ. උපකල්පන දාලා සරල න්‍යායක්. තේරෙනවද? මේක ප්‍රායෝගිකව කරලා ගොඩාක් හිතන්න යන්න එපා. එහෙමුණොත් මේක පැටලි සාගත වෙනවා. තර්ක කරන්න එපා මේක 1000 නම් මේකත් 1000 වෙන්නේ කොහොමද? මේ අපි උපකල්පනය කරන සරල ආර්ථික විද්‍යාවන් ඉගෙන ගන්න. සරල දෙයක් ඉගෙන ගන්න. තර්ක කරන්න යන්න එපා වුණාට වඩා. ඒ දරුවේ තර්ක කරයි. ආනයනික එකයි දේශීය එකයි දෙකම එක ගන්නට දෙන්නේ කොහොමද? නේද? කඩේ පොල් තෙල් වලට වඩා අර පොල් තෙල් මෝල කියන අර ගෙවල් වල හදන පොල් තෙල් මිල වැඩි නේද? එහෙම කෙස් පැලෙන තර්ක දාන්න යන්න එපා. සරලව තේරුම් ගන්න. සරලව කරලා ඉගෙන ගන්න. ආයි කියලා දෙන්න ලස්සන දාගන්නකො.
හතරේ අයන්න පුතේ. හොඳේ. හතරේ අයන්න. මේ හතරේ අයන්න. හතරේ අයන්න. හතරේ අයන්න. 125 ගත්තේ නෙමෙයි. මම ආයෙ කියන්න මුල ඉඳලා. ආයෙ මුල ඉඳලා කියලා දෙන්න පොඩ්ඩක්. right. මම මේක වහලා දාන්නකෝ. මෙන්න. ඔන්න ඕමනේ තියෙන්නේ. දැන් මම කිව්වේ මේක ඇතුලේ. මොකද්ද? අපෙන් අහනවා මෙහෙම. ආනයනික අමුද්‍රව්‍ය මතද 125ක තීරුබද්දක් අය කරා. පුතේ මතක තියාගන්න. භාණ්ඩයට තීරුබදු ගහනවා වගේම අමුද්‍රව්‍යයටත් තීරුබදු ගහනවා. මම උදාහරණයක් කිව්වේ. වාහනයට බදු ගහනවා වගේම පාර්ට්ස් වලටත් බදු ගහනවා. නැත්නම් ඉතින් පාර්ට්ස් ගෙනලාම කරනවනේ. ඒ වගේ. දැනට ඔන්න අමුද්‍රව්‍ය මත බද්දක් නෑ. ආනයනික මිල කී දේශීකාගේ මිල කීයද 1000යි. ආනයනික අමුද්‍රව්‍ය 100යි. කීයද? 900යි. හරිද? right. දැන් ආණ්ඩුව කළා තියෙ දැන් ආනයනික අමුද්‍රව්‍ය මිල කීයද? 100යි. ඇයි? ආනයනික අමුද්‍රව්‍ය වලට බද්දක් නැහැ. දේශීයව මේ ගෙන්නන අමුද්‍රව්‍ය කියන්නේ 100යි. දැන් ආණ්ඩුව කළා තියෙන පුතේ මේ අමුද්‍රව්‍ය වලටත් ගහලා 125ක බද්දක්. අමුද්‍රව්‍ය වලටත් ගහලා 125ක බද්දක්. හරිද? 125ක බද්දක්. 125ක බද්දක්. එහෙනම් පුතේ බලන්න 125ක බද්දක්. එහෙනම් ආනයනික 125. දැන් මට කියන්න වෙන ආනයනික අමුද්‍රව්‍ය 100යි 100ට 125ක් කියන රුපියල් 25ක බද්දක් ගන්න. රුපියල් 25ක බද්දක් ගන්න. දැන් අමුද්‍රව්‍ය ටික එනවා වරායේදී ගන්නවා රුපියල් 25ක බද්දක්. 100යි බද්ද රුපියල් 25යි. දැන් ආනයනික අමුද්‍රව්‍ය ටික කීයද? ආනයනික අමුද්‍රව්‍ය ටික කීයද? රුපියල් 125යි. ආනයනික අමුද්‍රව්‍ය ටික 25යි. දැන් ආනයනික අමුද්‍රව්‍ය කීයද? 125යි. දැන් 1000න් අඩු කරන්න ඕනේ 125ක් කීයද? 870. දැන් තේරුණා නේද ඉරන්? තේරුණා නේද? right. දැන් පුතේ එන්න ඊට පස්සේ අපෙන් අහනවා හතරේ ආයන. හතරේ ආයන. සඵල ආරක්ෂණ අනුපාතය. මොකක්ද අහන්නේ? සඵල ආරක්ෂණ අනුපාතය. ERP effective rate of protection. V1 ඍණ V0 බෙදීම V0 වැඩි කිරීම C. කොහොමද එන්නේ? V0 V1 කීයද? මෙන්න V1. තීරබදු ඇත්තේ 875. අඩු කරන්න පුතේ තීරබද්දට පෙර කීයද? මේ සියල්ලට පෙර 700යි. බෙදන්න පුතේ 700න් වැඩි කරන්න 100. කීයද? 125යි. සඵල ආරක්ෂණ අනුපාතය. හදන්න. සඵල ආරක්ෂණ